ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 48 වෙනි ප්‍රශ්නේ. 48 වෙනි ප්‍රශ්නේ. අපි මේක ලයින් බයි ලයින් කතා කරමු. මේකට අපි කියනවා බබල් සෝට් කියලා. මේක ඇත්තටම බබල් සෝට් ප්‍රශ්නයක්. බබල් සෝටින්. මේක අපිට කියලා තියෙන්නේ ascending order එකට හදන්න කියලා. ascending order එකට හදන්න කියලා. ඒකට බබල් සෝටින් තමයි මේකට අපිට පාවිච්චි කරන්න වෙන්නේ. අපි මේක කරන හැටි බලමු. එතකොට මේකේ මේ තමයි මම ලියාගත්ත ප්‍රෝග්‍රෑම් එක. මේක මම IDE එකේ ලියාගෙන තියෙන්නේ. එතකොට මට මේකේ තියෙනවා data කියලා variable එකක්. data කියලා variable එකක් create වෙලා තියෙනවා RAM එකේ. ඒකට වැටලා තියෙනවා මෙන්න මේ list එක. data කියලා variable එකක් create වෙලා 5 1 23 10 කියන list එක create වෙලා තියෙනවා. එතකොට මේ list එකේ index විදියට අපි ගත්තොත් බිඳුවෙනි index එකේ තියෙන්නේ 5, පළවෙනි index එකේ තියෙන්නේ 1, දෙවෙනි index එකේ තියෙන්නේ 23, තුන්වෙනි index එකේ තියෙන්නේ 10. බිඳුවෙනි index එකේ 5, පළවෙනි index එකේ 1, දෙවෙනි index එකේ 23, තුන්වෙනි index එකේ 10 තියෙනවා. තුන්වෙනි index එකේ 10 තියෙනවා. එතකොට මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? දැන් මෙතන අපි දන්නවා data කියලා variable එකක් create වෙලා list එකක් assign වෙලා තියෙන්නේ data කියන variable එකට. ඒතකොට RAM එකේ තමයි data කියන variable එක create වෙලා තියෙන්නේ. ඊට පස්සේ තව variable එකක් create කරලා තියෙනවා data count කියලා. data count කියලා තව variable එකක් create කරලා තියෙනවා. data count කියන variable එකට දාලා තියෙනවා len data කියන එක. අපි දන්නවා මේ len function එක කියලා. මොකද්ද len function එකකින් කරන්නේ ළමයි? len function එකකින් කරන්නේ list එකක length එක ගන්න එක. මේ ඔන්න ඔය list එකේ length එක අරන් තියෙන්නේ. බලමු මේකේ length එක කීයද කියලා. 1යි 2යි 3යි 4යි. ඕකේ length එක 4යි. එතකොට len data කියන එකට එන්නේ කීයද? 4යි. ඇයි len data කියන එකට 4 එන්නේ? මේ data කියන list එකේ length එක තමයි අපිට ගන්න කියන්නේ. එහෙනම් මේකේ length එක කීයද? 1යි 2යි 3යි 4යි. එතකොට මම මෙතනට දාන්නම් කමෙන්ට් එකක් ඇතුලේ 4 කියලා. ඉතින් අපි දන්නවා data count කියන එකට එන්නේ 4 කියන value එක. data count කියන එකට එන්නේ 4 කියන value එක. දැන් මේක හොඳට බලා ගන්න. දැන් ඊට පස්සේ අපි මෙන්න මේ line එකට යනවා. මෙන්න මේ line එකට යනවා. මේ line එකට ගියාම මෙන්න මේ line එකට ගියාම මේ line එකේ වෙන්නේ මේකයි. අපි මෙන්න මෙහෙම තියමු. එතකොට මේකේ data count කියන එක කීයද? කීයද? ඔයගොල්ලෝ හිතන්නේ data count එක. data count එක මෙතන අපි දන්නවා 4යි කියලා. data count එක 4යි කියලා අපි දන්නවා. එතකොට මම මෙතන ලියනවා කොහොමද මේක ලියන්නේ? වරහන් ඇතුළෙම ලියන්නම් පැහැදිලි වෙන්න. 4 අඩු කිරීම 1. මේ මේක 4යි. මේ අඩු කිරීම 1 කීයද? එතකොට මෙතන 3 වෙනවා. 4 අඩු කිරීම 1 3යි. මම එතකොට ඔක 3යි කියලා දාන්න. 3යි. ඔන්න ඔහොමයි එන්නේ. 4i in range 3 කියලා එන්නේ. 4i in range 3 කියලායි එන්නේ. එතකොට ඕක ළමයි ඇත්තටම රේන්ජ් එකක් නේ. මට මේක මෙහෙම ලියත හැකි. මොකද්ද? 0.3 කියලා. 0.3 කියලා ලියත හැකි. එතකොට ඒ කියන්නේ ළමයි i වලට එන values මොනවද? දැන් ඔයගොල්ලෝ දන්නවා ඕක. i වලට එන values මොනවද? 0.1.2 3 එන්නේ නැහැ. බිඳුවෙන් පටන් අරන් 3න් නෙමෙයි ඉවර වෙන්නේ. ඒකට එකක් අඩුවේ. ඇයි? range කියන function එක නිසා. right. එතකොට අපි දන්නවා i වලට එනවා 0.1 2 කියන අගය. දැන් මේකේ for loop 3ක් තියෙනවා ළමයි. for loop එකක්. මෙතනත් for loop එකක්. මෙතනත් for loop එකක්. දැන් මේ for loop එක ඇතුලේ තමයි මේ for loop එක තියෙන්නේ. එක for loop එකක් ඇතුලේ තව for loop එකක් තියෙනවා. දැන් මේ for loop එකෙන් i වලට දෙනවා කියන්නේ මොනවද? i වලට පළවෙනි වටේදී දෙනවා 0. i වල දෙවෙනි වටේදී දෙනවා 1. i වල තුන්වෙනි වටේදී දෙනවා 2. ඒතකොට ළමයි මේ for loop එක වාර කීයක් කරකිනවද කියන්න පුළුවන් නම්? වාර 3ක් කරකිනවා. ඇයි? i වලට එනවා මෙතන values 3ක්. i වලට values 3ක් එනවා. හරි. දැන් ඔන්න පළවෙනි වාරේ. ඔන්න දැන් i වලට බිඳුව වැටෙන වාරේ.
ඔන්න දැන් අපි ප්‍රෝග්‍රෑම් එකේ ඇතුළට යනවා. හරිද? ඒ කියන්නේ මෙතනින් මෙන්න මෙතනට යනවා. ඔන්න ඔතනට යනවා. ඔතනට ගියහම මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. මේකේ තියෙන්නේ මොකද්ද? 4K in range. 4K in range. එතකොට මුල්ම වාරේ i වලට දෙන්නේ බිඳුව කියන අගය. එතකොට මම මෙතන දානවා බිඳුවයි කියලා. මේ බලන්න. බිඳුව කමා data count කියන එකට data count එකට එන අගය මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා මෙතන data count එකට එන්නේ 4යි කියලා. 4යි. එතකොට i වලට අපි දැම්මා බිඳුව. ඇයි i වලට බිඳුව දැම්මේ? මුල්ම වටේදී i වල අගය බිඳුව නිසා. data count කියන එකට අයියා අපි 4 දැම්මේ. අපි දන්නවා මෙතන length එක ආවේ 4යි කියලා. එතකොට බිඳුව කමා 4 තමයි උතන වැටෙන්නේ. දැන් මොකද වෙන්නේ ළමයි? දැන් අපි දන්නවා මේ k වලට මෙන්න මේ range එකේ තියෙන values ටික තමයි දෙන්නේ k වලට. එතකොට අපි බලමු k වලට වැටෙන values ටික. k වලට වැටෙනවා බිඳුව කමා 1 කමා 2 කමා 3 කියලා. මේ k වලට වැටෙනවා බිඳුව 1 2 3 කියලා. එතකොට i කියන එක්කෙනා මේ for loop එක වාරයක් කරකෙද්දි මේ for loop එක කියන්නේ i වලට බිඳුව තියෙද්දි k කී සැරයක් කරකිනවද? k කරකිනවා 1යි 2යි 3යි 4 සැරයක් කරකිනවා. i වලගේ බිඳුව තියෙද්දි k කරකිනවා ළමයි මේ k තියෙන මෙන්න මේ for loop එක කරකිනවා 1යි 2යි 3යි 4යි. 4 සැරයක් කරකිනවා. කොහොමයි ඕක වැඩ කරන්නේ? එතකොට මොකද වෙන්නේ? දැන් බලමු ඊට පස්සේ ස්ටෙප් එක. දැන් අපි මෙතන ඉඳන් මෙතනට ගියා. එතකොට මෙතන ඉඳන් මෙතනට යද්දී i අරන් ගියේ කීයද? බිඳුවයි. i අරන් ගියේ බිඳුවයි. එතකොට අපි දන්නවා k වලට තියෙන අගයන් ටිකක්. ඒ ටිකත් අපි හොයාගත්තා. එතකොට දැන් මෙතනින් මෙතනට යද්දී තාම මේ for loop එකේ i වල value එක බිඳුව තියෙන වටේ තමයි කරකෙන්නේ. i වල අගය කීයද ළමයි? බිඳුවයි. හරිද? එතකොට අපි දන්නවා i වල අගය බිඳුවයිනේ. data බිඳුව කියලා එන්නේ. එතකොට k වල අගය කීයද? k වල අගයත් බිඳුවයි. දැන් මේකේ වෙන්නේ i වල අගය බිඳුව තියෙද්දි i වල අගය බිඳුව තියෙද්දි k කැරකෙනවා වට 4ක්. 1යි 2යි 3යි 4යි වට 4ක් කැරකෙනවා. හරි. දැන් ඔන්න මොකද වෙන්නේ? අපි දන්නවා i වල පළවෙනි වටේ ඒ කියන්නේ i වල value එක බිඳුවයි. අපි data බිඳුවයි කියලා දානවා. මේකට දානවා data බිඳුවයි කියලා. data බිඳුවයි කියලා දානවා. විශාලයි data k. data k කියන්නේ කීයද ළමයි? k වල අගය බිඳුවයි. එතකොට data මම මෙතන දානවා බිඳුව කියලා. මම මේ කමෙන්ට් එකක් විදියට දාන්නම්. කමෙන්ට් එකක් විදියට දාන්නම්. අපි දන්නවා i වල අගය බිඳුවයි නේ. එතකොට data බිඳුව කියලා වැටුණා. ඊට පස්සේ k වල අගය බිඳුවයි. එහෙනම් ඒක බිඳුව කියලා වැටුණා. ඔන්න ඔහමයි වුනේ. එතකොට දැන් data බිඳුව කියන එකේ අගය කීයද? data බිඳුව කියන එකේ අගය කීයද? 5යිනේ. data බිඳුව කියන එකේ අගය 5යි. මම මෙතන දානවා 5යි කියලා. data බිඳුව කියන එකේ අගය කීයද? 5යි. මෙතනටත් එන්නේ 5යි. ඔන්න ඔහමයි එන්නේ. එතකොට මොකද වෙන්නේ? 5 විශාලයි 5 කියන එක වැරදිනේ. 5 විශාලයි 5 කියලා ඉක්වේෂන් එකක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ඒක මෙතනට නෙමෙයි ඉන්නේ නේ. ඇයි මේ කන්ඩිෂන් එක මෙන්න මේ කන්ඩිෂන් එක false. එහෙනම් මොකද්ද ඕකේ වෙන්නේ? එහෙනම් මොකද්ද වෙන්නේ? ඕක ආයි නැවතත් මෙතන ඉඳන් මෙතනට යනවා. එහෙනම් දැන් අපි k වලට ගත්ත බිඳුව කියන අගේ. දැන් k වල දෙවෙනි වටේ පටන් ගත්තා. තාමත් i වල පළවෙනි වටේ මතක තියාගන්න. උන දැන් k වල දෙවෙනි වටේ පටන් ගත්තා. දෙවෙනි වටේ පටන් ගත්තා. බලමු දැන් මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න k වලට ගත්තා කීයද? 1. දැන් මෙතන k වල අගය 1යි. මෙතන k වල අගය 1යි. දැන් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි දන්නවා data 0 i වල අගය තාම බිඳුවයි. i වල අගය තාම බිඳුවයි.
එතකොට කේවලගේ අපි දන්නවා එකයි කියලා. කේවලගේ අපි දන්නවා එකයි කියලා. එහෙනම් data කේවලගේ කීයද? එකයි. ඔන්න ඔහොමයි එන්නේ. එතකොට මම දන්නවා data බිඳුව කියන්නේ තාමත් ළමයි කීයද? 5යි. එහෙනම් මම data බිඳුව කියන එකට දානවා 5 කියන value එක. data 1 කියන එක කීයද ළමයි? data 1. data 1 කියලා කියන්නේ මෙන්න මෙයා. data 1 කියන්නේ කීයද? 1යි. 1යි. පහ විශාල 1 කියන එක මොකද? ඔන්න ඕක true වෙනවා දැන්. ඕක හරිනේ. පහ විශාල 1 කියන එක හරි. එතකොට මොකද වෙන්නේ? මෙතනින් මෙන්න මෙතනට යනවා. නේ. එතනින් ඔන්න පල්ලෙහාට යන්න ගත්තා. දැන් මොකද වෙන්නේ? පහ විශාලයි 1 කියන එක true නේ. එතකොට මෙහෙම පල්ලෙහාට ගියා. දැන් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. දැන් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. දැන් data i කියන්නේ කීයද? අපි දන්නවා තාමත් i වලගේ බිඳුවයි කියලා. තාම k වට දෙකයි කැරකුනේ. මේ i වල පළවෙනි වටේදී තාම k වට දෙකයි කැරකුනේ. එතකොට i කියන අගය අපි දන්නවා බිඳුවයි කියලා. එතකොට මම මේක මෙහෙම ලියනවා. data බිඳුව කියලා ලියනවා. data බිඳුව කියලා ලියනවා. එතකොට data බිඳුව කියන්නේ කීයද? data බිඳුව කියන්නේ කීයද? data බිඳුව කියලා කියන්නේ 5යි. එහෙනම් මම මෙතනට දානවා 5යි කියලා. ඒ කියන්නේ temp කියන variable එකට assign වෙනවා value එකක් 5 කියලා. temp කියන variable එකට assign වෙනවා value එකක් 5යි කියලා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මෙතනින් මෙන්න මෙතනට යනවා. ඔන්න මෙතනට එනවා. දැන් බලමු ඔතන මොකද්ද වෙන්නේ කියලා. අපි බලමු ඔතන මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි දැන්ට 0.1යි අරන් තියෙන්නේ. හොඳේ? 0.1යි අරන් තියෙන්නේ. හරි. දැන් මම මෙතන කමෙන්ට් මම මේකම ගන්න. මේකම කොපි කරලා මම මේක කමෙන්ට් එකක දාන්න. මම දන්නවා i කියන්නේ කීයද කියලා. මෙන්න මේකනේ ඔය තියෙන්නේ. i කියන්නේ බිඳුවයි නේ. i කියන්නේ බිඳුවයි. k කියන්නේ කීයද? k කීයද? k වලගේ 1යි. i පළ දෙවෙනි වටේනේ මේ. k වලගේ 1යි. right. දැන් එතකොට k වලගේ කීයද? 1යි. temp එකේ යගේ කීයද? temp එකේ යගේ කීයද අපිට ආවේ? 5යි නේ. temp එකේ යගේ අපිට ආවේ 5යි. ඔන්න 5 දැම්මා. right. data 0 කියන්නේ කීයද? data 0 කියන්නේ 5යි. data 1 කියන්නේ කීයද? 1යි. data 1 කියලා කියන්නේ කීයද මෙතන? 1යි. දැන් මොකද වෙන්නේ? 5ට 1 එනවා, 1ට 5 එනවා. 5 තියෙන තැනට 1 එනවා, 1 තියෙන තැනට 5 එනවා. එතකොට මේක මෙහෙමයි වෙන්නේ ළමයි. මේක මෙහෙමයි වෙන්නේ. මම මේක දැන් කමෙන්ට් එකක් ඇතුලේ දාන්න. එතන මොකද්ද වෙන්නේ? 5 තියෙන තැනට ළමයි 1 එනවා, 1 තියෙන තැනට 5 එනවා. මම 5 තියෙන තැනට 1 දාන්නම්, 1 තියෙන තැනට 5 දාන්නම්. දැක්කද? මෙයාට මෙයා ආවා, මෙයාට මෙයා ආවා. අන්න එහෙමයි වුනේ. ඔන්න දැන් values දෙක මාරු වුණා. මේක අපි මේ ascending විදියට හදාගෙන යන්නේ. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මෙතන ඉඳන් ආයි මේක යනවා මෙන්න මෙතන. තාම k loop එක ඉවර නැහැ. ඇයි? k ට තියෙනවා 2. k ට තියෙනවා 2. හරි. අපි එකක් බලමු. එකක් බලමු. දැන් මෙතන මම ගන්නවා මෙන්න මේක නැවතත් මෙතනට මම දාන්න. හරිද? දැන් මම තාම දන්නවා i වලගේ බිඳුවයි කියලා. තාම 4i කියන loop එකේ පළවෙනි වටේ කැරකෙන්නේ. ඒක බිඳුවයි. ඊට පස්සේ මම දන්නවා k වලට කීයද ගන්න කියලා. 2 ගන්නේ. ඔන්න මම මෙතනට 2 දානවා. දැන් අපි මෙන්න මේ ලිස්ට් එක තමයි කන්සිඩර් කරන්නේ. මෙයාව ගන්නෙ නෑ. ඇයි? මේ values දෙක දැන් මාරු වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මෙයාව තමයි ගන්න. හරි. දැන් එතකොට ළමයි data 0 කියන්නේ කීයද? මේකේ හැටියට 1යි. ඔන්න data 0 කියන එකට මම 1 දානවා. data 2 කියන්නේ කීයද ළමයි? බලමු 0 1 2 නේ. 0 1 2 23 නේ. data 2 කියන්නේ කීයද? 23. එක විශාලයි 23ද? එක විශාලයි 23ද? නැහැ. ඒක වැරදි. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඉඳන් මෙතනට යනවා. ඔන්න ඔහොම යනවා. හරි. දැන් ඊට පස්සේ k වලට එනවා ළමයි 3. k වලට දැන් එනවා 3.
බලමු දැන් මොකද වෙන්නේ කියලා. අපි දන්නවා data i කියලා කියන්නේ නේ මම මේක ආයි මෙහෙම දාන්න. ඔන්න ඔහම මෙතනට දාන්න. පැහැදිලිවම කරමු. right data i කියලා කියන්නේ බිඳුවයි. මොකද i වලගේ තාම බිඳුවයි. k වලගේ කීයද ළමයි? පුළුවන් නම් කියන්න. yes k වලගේ 3යි. k වලගේ 3යි. බලමු. data බිඳුව කියන්නේ කීයද? 1යි නේ. data බිඳුව කියන්නේ 1යි. yes 1යි. data 3 data 3 බලමු. බිඳුව 1 2 3 data 3 කියන්නේ කීයද? 10යි. data 3 කියන්නේ 10යි. එතකොට එක විශාලයි 10 කියන එක හරිද? නැහැ. ඒක වැරදි. එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් යනවා කෙලින්ම මෙන්න මෙතනින් යනවා. දැන් මේ කන්ඩිෂන් එක වැරදිනේ. එහෙනම් මේකෙන් මෙතනට යනවා. දැන් තව k වල values නැහැ. k වල values ඔක්කොම ඉවරයි. එහෙනම් මේකෙන් මෙන්න මෙතනට යනවා. ඔන්න ඔතනට යනවා. ඔන්න ඕකයි වෙන්නේ. හරි. දැන් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි i වලට ළමයි මුලින්ම ගත්තේ බිඳුව. දැන් අපි i වලට ගන්නවා 1. ඔන්න බලාගන්න දැන් වෙන වැඩේ. දැන් දෙවෙනි වාරේ i වල දෙවෙනි වටේ මේ යන්නේ. i වල දෙවෙනි වටේ තමයි මේ යන්නේ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් i වලගේ 1යි. හරිද? ඔන්න දැන් පල්ලෙහාට එනවා. දැන් i අරන් එන්නේ කීයද පල්ලෙහාට? i කීයද අරන් එන්නේ? ඔව් කියන්න බලන්න. i අරන් එන්නේ කීයද? 1. i අරන් එන්නේ 1. එහෙනම් මෙතන වැලියු එක කීයද? 1යි නේ. මෙතන වැලියු එක 1යි. අපි බලමු ඒක දැන් දාලා. i වල වැලියු එක 1යි. ඔන්න මම මෙතනට 1 දැම්මා. ඔන්න 1 දැම්මා. data count එකේ වැලියු එක කීයද ළමයි? දැන් list එකේ values මාරුණා කියලා length එක වෙනස් වුන්නේ නැහැ. 4ම තමයි. 4ම තමයි. දැන් k වලට එන values මොනවාද? k වලට එන්නේ 1 2 3. එකෙන් පටන් ගත්තා 1 2 3. 4 එන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවද? එහෙනම් k වලට එන values මොනවාද? 1යි 2යි 3යි. හරි. අපි බලමු දැන්. ඔන්න දැන් මෙතනින් මෙතනට එනවා. නේ. දැන් මෙතනින් මෙතනට එද්දී මොකද වෙන්නේ? i වල value එක 1යි k වල value එක කීයද? 1යි. k වලත් value එක 1යි i වලත් value එක 1යි. හරි. දැන් බලමු අපි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම මේකම ආයි ගන්නවා. ඕකම අරගෙන මම මෙතනට paste කරනවා. හොඳයි. ඔන්න. දැන් i වලගේ කීයද ළමයි? i වලගේ 1යි. එයා දෙවෙනි වටේ යන්නේ. i වල දෙවෙනි වටේ යන්නේ. එතකොට මම මෙතනට දානවා කීයද? 1යි කියලා. k වලගේ කීයද? k වලගේ 1යි. i වල දෙවෙනි වටේ පටන් ගත්තා. k වල පළවෙනි වටේ තමයි පටන් ගත්තේ. දැන් මෙතන වැලියු එක කීයද? 1යි. බලමු data එක කියන්නේ මොකද්ද කියලා. බිඳුව 1. data එක කියන්නේ කීයද? 5යි. මෙතන data එක තියෙනවා. ඒකත් කීයද? 5යි. 5 විශාලයි 5 කියන එක වැරදි නේද? ඔව් එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඉඳන් මෙන්න මෙතනට යනවා. ඔතනට යනවා. දැන් k වලට කීයද එන්නේ? k වලට අපි 1 ගත්තා. දැන් k වලට 2. ඔන්න දැන් k වලට 2 වෙනවා. බලමු. එතකොට මේක මම ආයි ගන්නම් ඔන්න ඕකම ආයි ගත්තා. මම මෙතන paste කරා. data එක කියන්නේ කීයද? 1යිනේ. data එක කියන්නේ 1යි නේ. හරි ඔන්න 1 දැම්මා. data k කියන්නේ කීයද ළමයි? k වල දෙවෙනි වටේ පටන් ගත්තේ හොඳේ. එහෙනම් මෙතන මම දානවා කීයද? 2. ඔන්න 2 දානවා. දැන් බලමු. data එක කියන්නේ කීයද? data එක කියන්නේ 5යි. data එක කියන්නේ කීයද? 5යි. ඇයි මේ? බිඳුව 1. එකවෙනි ඉන්ඩෙක්ස් එක. data 2 කියන්නේ කීයද? බිඳුව 1 2. 23යි. 23යි. 5 විශාලයි 23 කියන එක වැරදි නේද? එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් මෙතනට යනවා. දැන් ඔන්න k වලට ගන්නවා 3. දැන් ඔන්න k වලට ගන්නවා 3. බලමු දැන් මොකද වෙන්නේ කියලා. මං අර සුපුරුදු විදියට මෙයාව මෙහෙමම copy කරලා මෙතනට දානවා. ඔන්න. හරි. දැන් බලමු. data i කියන්නේ කීයද? i වලගේ 1යිනේ. ඔන්න 1යි. ඔන්න 1යි. හරිද? තාම i වලගේ 1යි. පළවෙනි වටේ යන්නේ දෙවෙනි වටේ යන්නේ i වල. k වලගේ ළමයි 3යි. ඔන්න මෙතනට මම දානවා
3යි කියලා. data එක කියන්නේ කීයද? ඔව් කීයද? 5යි. එහෙනම් මම data එක කියන එකට දානවා මෙතනට 5යි කියලා. data 3 කියන්නේ කීයද? 0 1 2 3 10යි. data 3 කියන්නේ කීයද? 10යි. 5 විශාලයි 10 කියන එක හරිද? නෑ වැරදි නේ. එහෙනම් මෙතනින් මෙතනට එනවා. දැන් k වල තව values තියෙනවද? නැහැනේ. එහෙනම් මෙතනට එනවා. දැන් i වලට කීයද එන්නේ? දැන් i වලට අපි ගන්නේ 2. දැන් i වලට අපි ගන්නවා කීයද? 2. බලමු. ඔන්න දැන් i වලට අපි ගත්තේ කීයද? 2. i වලට අපි ගත්තේ 2. හරි. එතකොට අපි දන්නවා මෙතනට එන්නේ කීයද? 2. ඔන්න දානවා 2 කියලා. ඔන්න 2. data count එක කීයද? data count එක වෙනස් වුණාද? නෑනේ. length එක වෙනස් වෙන්නේ නෑ. values මාරුණා කියලා values වල positions මාරුණා කියලා length එක වෙනස් වෙන්නේ නෑ. එහෙනම් length එක කීයද ළමයි? 4ම තමයි. එතකොට මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ k වලට එනා කියන්නේ? 2යි 3යි නේ. 2යි 3යි තමයි එන්නේ. දැන් බලමු ඔන්න බලාගන්න. දැන් මොකද වෙන්නේ? දැන් මෙතනින් මෙන්න මෙතනට එනවා ඔතනින් එද්දී i වල අගය කීයද? 2යි හොඳේ. i වල අගය 2යි. හරිද? right. බලමු දැන් අපි මොකද වෙන්නේ කියලා. ඔන්න මම මේකම ආයි සුපුරුදු විදියට copy කරලා ගන්නවා. copy කරා මෙතනට paste කරා. i කියන්නේ කීයද? i කියන්නේ කීයද? 2යි නේ. අන්තිම වටේ i වල value එක 2යි. හරිද? k වල value එක කීයද? k වල value එකත් 2යි. එතකොට data 2 කියන්නේ කීයද? 0.12 කීයද? ඒකට මම දානවා 23යි කියලා. data 2 කියන්නේ කීයද? 23යි. 23 විශාලයි 23 කියන එක වැරදිනේ. එහෙම equation එකක් නෑ. එහෙනම් මේකෙන් මෙතනට යනවා. හරිද? උතන්ට ගියාම k වලට කීයද එන්නේ? අපි 2 ගත්තානේ. ඔන්න 3 එනවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ආයි මං සුපුරුදු පරිදි මේක ගන්නවා. අරගෙන මෙතනට paste කරනවා. අපි දන්නවා i වල අගය කීයද? 2යි කියලානේ. i වල අගය 2යි. අවසාන වටය. i වල අගය 2යි. k වල මේ value එක කීයද? 3යිනේ. k වලත් අවසාන වටය 3යි. බලමු. data 2 කියන්නේ කීයද? data 2 කියන්නේ 0.12 23යි. 23යි. data 3 කියන්නේ කීයද ළමයි? 0.123 තුන්වෙනි ඉන්ඩෙක්ස් එක කීයද? 10යි. 10යි. නේ 23 විශාලයි 10 කියන එක මොකද කියන්නේ? true වෙනවා නේද? ඒක true වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් යනවා මෙන්න මේකේ ඇතුළට. ඔන්න උතන්ට යනවා. දැන් මොකද වෙන්නේ? අපි දන්නවා i වල අගය. i වල අගය කීයද? 2යිනේ. එහෙනම් මම මෙතන ලියනවා මෙන්න මෙහෙම. data i කියලා. එතකොට i වල අගය කීයද? අන්තිම වටේ i වල අගය කීයද? 2යි. i වල අගය 2යි. එතකොට temp කියන එකට data 2 කියලා ඉන්නේ. බලමු 2 කියන්නේ මොකක්ද කියලා. 0.112 කීයද එන්නේ data 2 කියන එකට? 23යි. 23යි එන්නේ. පැහැදිලිද? හරි. දැන් යමු අපි මෙතනට. මේ ලයින් එකට යන්න. දැන් මේ ලයින් එකෙන් මෙතනට ආවා. මේකෙන් දැන් මෙන්න මෙතනට එන්න යන්නේ. මෙතනට ආවා. බලමු දැන් මොකද වෙන්නේ කියලා. දැන් අර විදිහටම මම මේක copy කරලා ගන්නවා. මේක copy කරලා මෙන්න මෙතනට දානවා. අන්න උතන. දැන් දන්නවා data i කියන්නේ කීයද ළමයි? 2යි. yes 2යි. data i කියන්නේ 2යි. data k කියන්නේ කීයද? 3යිනේ. අන්තිම වටේ යන්නේ 3යි. data k කියන්නේ කීයද? මෙතන. එතනත් 3යි. temp කියන්නේ කීයද? 23යිනේ. temp එකේ අගය 23යි. දැන් බලමු data 2 කියන්නේ කීයද කියලා. 0.12. එහෙනම් එතනට මම දානවා කීයද? 23 කියලා. data 3 කියන්නේ කීයද? 0.123 කීයද? 10යි. නේ එහෙනම් මම මේකට දානවා 10යි කියලා. data 3 කියන්නේ කීයද? 0.123 10යි. නේ මම මෙතන දානවා 10යි කියලා. දැන් මොකද මෙතන වෙන්නේ? 23 කියන එකට 10 කියන value එක එනවා. 10 කියන එකට 23 කියන value එක එනවා. මොකද උනේ?
23 කියන එකට 10 කියන වැලියු එක ආවා. 10 කියන එකට 23 කියන වැලියු එක ආවා. ඔන්න දැන් මම මේ වැලියුස් දෙක මාරු කරනවා. මෙතනට 10 දානවා. මෙතනට 23 දානවා. ඔන්න දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ මෙන්න මේ ඉස්සෙල්ලා තිබ්බ ලිස්ට් එක ascending order එකට කන්වර්ට් වෙලා තියෙන්නේ. ඔකට තමයි අපි බබල් සෝට් කියලා කියන්නේ. ඔකට තමයි අපි බබල් සෝට් කියලා කියන්නේ. අපි බලමු දැන් මේකේ අවුට්පුට් එක. මම මේ ටික මකන්නම්. අපි බලමු මේකේ අවුට්පුට් එක දැන්. මම මේක රන් කරන්නම්. රන් කරාම අපිට එනවා 1 5 10 23 කියලා. 1 5 10 23 කියලා. එතකොට කොහොමද මේ 1 5 10 23 කියලා මෙන්න මෙහෙම පල්ලෙහාට print උනේ? මම ඒකත් පෙන්නන්න. දැන් අපි දන්නවා data කියන variable එකට bubble sort වෙලා ආවේ මෙන්න මේ අගයන් ටික කියලා. එතකොට මේ මෙන්න මෙතන ඉඳන් මෙතනට එනකම් අපිට ආවේ මෙන්න මේක. මේ ඔතනින් මෙන්න මේ ඔක්කොම ටිකෙන් sort වෙලා ආවේ මෙන්න මේක. පැහැදිලිද? එතකොට මම මේක දාන්නම් මෙන්න මෙතනට. ඔන්න ඔතනට දාන්න. මෙතන ඉඳන් මෙතනට එනකම්ම ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බේ මෙන්න මෙයාව sort කරගන්න එක. ascending විදිහට bubble sort කරගන්න විදිය. දැන් bubble sort වෙලා තියෙන්නේ. 1 5 10 23 කියන ascending order එකට convert වෙලා තියෙන්නේ. දැන් බලමු කොහොමද 1 5 10 23 කියලා පල්ලෙහාට print උනේ කියලා. මේ බලන්න. දැන් මේකේ අපි දන්නවා data count කියන්නේ කීයද? data count කියන්නේ 4යි. data count කියන්නේ 4යි. මම මේක මෙතනින්ම තියන්නම්. මම මේක මෙතනින්ම තියන්නම්. දැන් මම දන්නවා මේකේ data count කියන එක තාම 4යි නේ. මම කිව්වා sort වුණා කියලා length එක වෙනස් වෙන්නේ නැහැ කියලා. data count කියන්නේ 4යි. අපි length එක ගත්තානේ. අපි ඉස්සෙල්ලා length එක ගත්තානේ. ඒක 4යි. එතකොට මෙතනට එන්නේ 4යි කියලා. 4යි කියලා. එතකොට අපි දන්නවා ඔය කියන්නේ ඇත්තටම වරහන් ඇතුලේ මම දැම්මොත් 0.4 කියලා. 0.4 කියලා. ඒ කියන්නේ i වලට එනවා මොනවද අගයන් 0.1,2,3 නේ? නේද? 0.1,2,3 4 එන්නේ නැහැ කියලා අපි දන්නවනේ. i වලට එනවා 0.1,2,3 කියලා. හරි. එතකොට මොකද වෙන්නේ? data බිඳුව. අපි දන්නවා for loop එකේ ඉස්සෙල්ලාම i ගන්න පළවෙනි value එක. මොකද ඉස්සෙල්ලාම for loop එකෙන් i ට දෙනවා බිඳුව කියන value එක. එතකොට data බිඳුව කියන්නේ කීයද? බලමු මෙහෙම ලියලා. මෙහෙම එන්නේ ඕක. මෙන්න මෙහෙමයි එන්නේ. පළවෙනි වටේදී i වලට එන්නේ බිඳුවයි. data බිඳුව කියන්නේ කීයද? data බිඳුව කියන්නේ 1යි නේ. ඔන්න 1 print උනා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි මෙන්න මෙතනට යනවා. දැන් බිඳුව ගත්තානේ. දැන් i වලට එනවා 1. මෙතනට එනවා 1. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ i වලට එනවා 1. data 1 කියන්නේ කීයද? data 1 කියන්නේ කීයද? 5යි. data 1 කියන්නේ 5යි මේ බිඳුව 1 2 3 කියන ඉන්ඩෙක්ස් නෙවුවා නේද? එතකොට data 1 කියන්නේ කීයද? 5යි. 5යි. ඔන්න ආයි ඊට පස්සේ උඩට යනවා. ඔන්න ආයි උඩට යනවා. ගියාම i වලට එනවා 2. මේ මෙන්න මේ i වලට ඊට පස්සේ ගන්නවා 2. මෙතනට එනවා 2. එහෙනම් මම මෙතන දානවා 2 කියලා. data 2. data 2 කියන්නේ කීයද? 10යි නේ. 10යි. එතකොට මේ කෑල්ලට මෙනවා මෙන්න මේ 10 කියන අගේ. ඒ කියන්නේ මෙන්න මෙයා. එතකොට පල්ලෙහාට print වෙනවා 10යි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි උඩට යනවා. ආයි ගියාම i වලට එනවා 3 නේ. මෙයාට ගන්නවා කීයද? 3. i වලට ගන්නවා 3. මෙතනට එනවා 3. ඒතකොට data 3 කියන්නේ කීයද? data 3 කියන්නේ කීයද? 23යි නේ. 23යි data 3 කියන්නේ. එතකොට data 3 කියන එකට 23 එනවා. ඊට පස්සේ print වෙනවා 23 කියලා. ඔන්න ඔහම list එක පල්ලෙහාට print වෙනවා. ඔන්න ඔහම. for loop එකෙන් වෙන්නේ මෙන්න මෙහෙම පල්ලෙහාට vertically print කරන එක. for loop එකෙන් වෙන්නේ 1 by 1. එතකොට ඕකේ අපිට
ආවේ ආන්සර් එක 1 5 10 23 කියලා. දැන් අපි ඒක රන් කරාම ඔන්න ඔය විදිහට ආන්සර් එක බලා ගන්න පුළුවන්. ඕක බබල් සෝට් කරා ascending order එකට. එතකොට ඕකේ ඔය මං කියලා දුන්නේ ප්‍රෝග්‍රෑම් එකම සම්පූර්ණයෙන්. මුළු ප්‍රෝග්‍රෑම් එකම තමයි සම්පූර්ණයෙන් ඔය ඔතන මං කියලා දුන්නේ. එතකොට මේකේ අපිට අහන්නේ මෙන්න මේ හිස්තැනට එන අගේ. මෙන්න මේ හිස්තැනට මොකක්ද දෙන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා ඕකේ මෙන්න මේ අගේ මෙන්න මේක තමයි උතන්ට එන්නේ. මෙන්න මේක. එතකොට හැම වෙලාවෙම මතක තියාගත්තා නම් හරි උඩ තියෙන වැලියු එක i කියන එක ascending order එකේදී වැඩි මේ පේනවනේ. ඔය i කියන එකේ i කියන එක පැත්තට තියෙන්නේ විශාල කියන එක greater කියන එක. k කියන පැත්තට තියෙන්නේ less කියන එක. දැක්කද? පේනවද මෙතන? එහෙම තමයි ඔක හොයාගන්නේ. එතකොට මම මෙතන පැහැදිලි කරේ මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම වැඩ කරන විදිය. එතකොට මේක අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර තමයි අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේක. එතකොට ඕක අපිට descending order එකට හදන්න කිව්වනම් descending order එකට හදන්න කිව්වනම් අපිට මෙතන දාන්න වෙන්නේ මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට. එතකොට i කුඩා වෙනවා k විශාල වෙනවා. අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ 49 වෙනි ප්‍රශ්නේ. 49 වෙනි ප්‍රශ්නේ තියෙන නැතනම් ෆන්ක්ෂන් එකක්. බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් මේකෙත් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේ ලිස්ට් එකක් තියෙනවා. මේ තියෙන ලිස්ට් එකක්. ලිස්ට් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ලිස්ට් එක කියන්නේ data කියලා variable එකක් ක්‍රියේට් වෙලා තියෙනවා RAM එකේ. RAM එකේ data කියලා variable එකක් ක්‍රියේට් වෙලා ඒකට මෙන්න මේ ලිස්ට් එක assign වෙලා තියෙනවා. එතකොට මේකේ බිඳුව කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන 5 කියන value එක, පළවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ පළවෙනි value එක, දෙවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ 23, තුන්වෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ 10, හතරවෙනි ඉන්ඩෙක්ස් එකේ value එක -3. හරි. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකක්. මෙන්න මේක ෆන්ක්ෂන් එකක්. මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකේ නම. අපි ෆන්ක්ෂන් එකක් Python වලදී define කරන්නේ def කියන keyword එක පාවිච්චි කරලා. def කියන keyword එක පාවිච්චි කරලා. එතකොට මේ ෆන්ක්ෂන් එකේ නමට අපිට ඕන නමක් දාන්න පුළුවන්. හැබැයි def කියන එක keyword එකක්. def කියන එක keyword එකක්. එතකොට ඒකට අපිට ඕන නම් දාන්න බෑ. මේකට ෆන්ක්ෂන් එකේ නමට variable එක නමකට ෆන්ක්ෂන් එක නමකට අපිට ඕනම නමක් දාන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකක්. එතකොට ෆන්ක්ෂන් එකකට කෝල් කරන්නේ නැතුව ෆන්ක්ෂන් එකක් කවදාකවත් වැඩ කරන්නේ නැහැ. ෆන්ක්ෂන් එකට කෝල් කරන්න ඕනේ. ෆන්ක්ෂන් එකට කියන්න ඕනේ අපි වැඩ කරන්න කියලා. ෆන්ක්ෂන් එකට වැඩ කරන්න කියලා කිව්වහම නැත්නම් ෆන්ක්ෂන් එකකට කෝල් කරාම තමයි ෆන්ක්ෂන් එකේ ඇතුලේ තියෙන ස්ටේට්මන්ට් එක්සිකියුට් වෙන්න ගන්න. එතකොට අපි මෙන්න මේ ෆන්ක්ෂන් එකට කෝල් එකක් දෙන්න ඕනේ. එතකොට මේ ෆන්ක්ෂන් එකට කෝල් එක දෙන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් තමයි මේ ෆන්ක්ෂන් එකට කෝල් එක දෙන්නේ. එතකොට මේකේ තියෙනවා fun data කියලා. මේ fun කියන්නේ ෆන්ක්ෂන් එක. නේ. මේ මෙතන තියෙන ෆන්ක්ෂන් එක තමයි ඔය තියෙන්නේ. හරිද? එතකොට අපි මෙන්න මෙතනින් කෝල් එකක් දෙනවා උඩ ෆන්ක්ෂන් එකට. එතකොට මේකෙන් කෝල් එකක් දෙනවා මෙන්න මෙයාට. මෙන්න මෙයාට කෝල් එකක් දෙනවා. කෝල් එකක් දුන්නාම මොකද වෙන්නේ? මෙතනින් කෝල් එකක් දෙනවා මෙන්න මෙයාට. කෝල් එකක් දුන්නාම තමයි මෙයාගේ ඇතුලේ තියෙන කට්ටියව එක්සිකියුට් කරන්න ගන්නේ. ඇතුලේ තියෙන ස්ටේට්මන්ට් එක්සිකියුට් වෙන්න ගන්න. හරි. දැන් මොකද මෙතන වෙලා තියෙන්නේ? මේ තියෙන ෆන්ක්ෂන් එකේ නම. හරි. එතකොට මේ ෆන්ක්ෂන් එක කෝල් කරන තැනදී මෙතන තියෙනවා variable එකක් data කියලා. ඒත් අපි දන්නවා ওই data කියන variable එකේ තියෙන values ටික මොකද්ද? data වලට assign වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ list එක. මේ ඔන්න ඔය list එක. එතකොට ඇත්තටම කිව්වොත් මොකද වෙන්නේ? මෙන්න මේ data එකට අදාළ මෙන්න මේ list එක
A වලට assign වෙනවා. data කියන එකේ තියෙන list එක pass කරනවා A කියන variable එකට. data කියන list එකේ තියෙන data කියන variable එකේ තියෙන list එක pass කරනවා මෙන්න මේ variable එකට. මෙන්න මේ variable එකට pass කරනවා. එතකොට ඔය variable එකට තියෙන අගේ තමයි මේ උඩ තියෙන list එක. ඔය උඩ තියෙන list එක. මට ඕක මෙන්න මෙහෙම ලියත හැකි වුණා. මම ලියනවා මෙන්න මෙහෙම. data සමානයි ඔය list එකනේ. මට ඕක සමානයි A සමානයි ඔන්න ඔහොම ලියන්නත් පුළුවන්. ඔන්න ඔහොම. මොකද වෙන්නේ? data කියන එකට අපි දන්නවා මෙන්න මේ list එක තියෙනවා කියලා. එතකොට මේ data කියන එකට තියෙන මෙන්න මේ list එක pass කරනවා Aට. එතකොට දැන් ඔතන වෙලා තියෙන්නේ A කියන එකට මෙන්න මේ list එක sign වෙලා තියෙන එක. මෙන්න මෙයාට. ඔන්න ඔහම sign වෙලා තියෙන එක. හරි. දැන් අපි කිව්වා මෙතනින් තමයි මේ program එකට call එක දෙන්නේ. මෙන්න මෙතනින්. ඔන්න ඔතනින්. fun කියන්නේ function එකේ නම, data කියන variable එකට අදාළ value එක pass කරනවා A කියන variable එකට. හරිද? එතකොට මොකද වෙන්නේ? A කියන variable එකට අර list එක sign වෙනවා. හරි. ඔන්න දැන් function එක පටන් ගන්න යන්නේ. ඔන්න function එක පටන් ගන්න යන්නේ. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. එතකොට ඕකේ වෙන්නේ දැන් මෙතන I කියන variable එකට එක කියන value එක තියෙනවා. I කියන variable එකට එක කියන value එක තියෙනවා. මම ඒක දානවා. I සමානයි 1යි කියලා. ඊට පස්සේ C කියන variable එකට මොකද්ද තියෙන්නේ? C කියන variable එකට තියෙන්නේ A0 කියන එක. මොකද්ද මේ A0 කියන්නේ? බිඳුවෙනි index එක. බිඳුවෙනි index එක කීයද? 5යි. එතකොට I වල value එක කීයද? 1යි. C වල value එක කීයද? 5යි. නේ? I වල value එක 1යි, C වල value එක 5යි. ඔන්න දැන් අපි I වලට එන value එක 1 කියලා හොයාගත්තා. C වලට එන value එක 5 කියලා හොයාගත්තා. හරි. දැන් මෙන්න මෙතනට යනවා. දැන් අපි දන්නවා I වල value එක මොකක්ද කියලා. I වල value එක කීයද? 1යි නේ. I වල value එක 1යි. 1 less than len a කියන්නේ කීයද? ඔන්න අපි දන්නවා len function එකෙන් මොකද්ද කරන්න කියලා. len function එකෙන් කරන්නේ ඔතන තියෙන list එකේ length එක ගන්න එක. මොකද්ද මේ list එකේ length එක? 1යි 2යි 3යි 4යි 5යි නේ. 1යි 2යි 3යි 4යි 5යි තමයි මේ list එකේ length එක. එහෙනම් len a කියන්නේ මොකද්ද? මේ len a කියන්නේ මොකද්ද? len a කියන්නේ length එක. ඒක 5යි. ඇයි? 1 2 3 4 5 නේ. len a කියන්නේ 5යි. එතකොට 1 කුඩයි 5. මොකද වෙන්නේ ළමයි? 1 කුඩයි 5 කියන එක true වෙනවනේ. 1 කුඩයි 5 කියන එක true වෙනවා. එතකොට මෙතනින් මෙන්න මෙතනට යනවා. 1 less than 5 කියන එක true වෙන නිසා while loop එක execute වෙනවා. execute වෙලා while loop එකේ ඇතුළට යනවා. දැන් කොන්න if condition එක ගාවට ආවා. if condition එක ගාවට ආවම මොකද වෙන්නේ? අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් I වල අගේ කීයද? අපි දන්නවා I වල අගේ 1යි කියලා. එතකොට මම මෙතන කමෙන්ට් එකක් දාලා ලියනවා I වල අගේ කීයද ළමයි? I වල අගේ 1යි නේ. පල්ලෙහාට එද්දී I වල කිසිම වෙනසක් වුන්නේ නැහැ. I වල අගේ 1යි. A 1යි. විශාලයි. C කීයද? C වල අගේ කීයද? C වල අගේ කීයද? C වල අගේ 5යි නේ. අපි උඩින් හොයාගත්තා. 5යි. හරි. අපි බලමු A1 අගේ කීයද කියලා. A1 කියන index එක 0.1 කීයද? 1යි. නේ. ඒක 1යි. දැන් මොකද වෙන්නේ? මේ ස්ටේට්මන්ට් එක trueද falseද කියන්න බලන්න. ඒක මොකද false නේ. ඒක false. එහෙනම් මේ if condition එක true වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ඒක මේකෙන් මෙතනටද යන්නේ? නැහැ. එතනට නෙමෙයි යන්නේ. කොහෙටද යන්නේ? ඕක කෙලින්ම යනවා ආයි මෙන්න ඕක මෙතනින් මෙතනට නෙමෙයි යන්නේ. ඕක යන්නේ
මෙතනින් මෙන්න මෙතනට. ඔන්න ඔතනටයි යන්නේ. දැන් i වල අගය කීයද? මුලින්ම i පටන් ගද්දී i වල අගය 1යිනේ. හරි. බලමු අපි දැන් මොකද වෙන්නේ කියලා. දැන් i වල අගය අපි දන්නවා මුලින්ම 1යි කියලා නේ. 1 එකතු කිරීම 1නේ. 1නේ තිබ්බේ මුලින්ම නේ මෙතන මේ. 1 එකතු කිරීම 1 කීයද එතකොට i වල අගය? i වල අගය එනවා අපිට 2යි කියලා. දැන් මොකද වෙන්නේ? මෙතනින් කෙලින්ම යනවා මෙන්න මෙතනට ආයිනේ නේ මතන්ට යනවා. දැන් මොකද වෙන්නේ? i වල අගය කීයද උඩට අරන් ගියේ? උඩට අරන් ගියා i වල අගය 2යි කියලානේ. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ i වල අගය අපි දන්නවා දැන් 2යි කියලා. මෙතනට 2 එනවා. length a කියන එක length එක මුකුත් වෙනසක් වුන්නේ නැහැ. තාම එලිමන්ට් පහම තමයි. නේ a කියන ලිස්ට් එකේ length එක තාම පහම තමයි. ඔය 2 කුඩයි 5 කියන එක මොකද වෙන්නේ? ඒක true වෙනවනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් මෙතනට යනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපි බලමු. දැන් මෙතනට එනවනේ නේ. දැන් මෙතනට ආවනේ. while loop එක true වෙලා නොතනට එනවා. i වල අගය කීයද? i වල අගය 2යි නේ. i වල අගය 2යි. එතකොට මම ආයි මෙතන අරක එකම ලියන්නම්. i වල අගය 2යි. එතකොට a2 කියන්නේ මොකද්ද ළමයි? a2 බිංදුව 1 2 a2 කියන්නේ කීයද? 23යි නේ. a2 කියන්නේ 23යි. එතකොට මොකද වෙන්නේ? 23 විශාලයි 5 කියන එක මොකද වෙන්නේ? අන්න ඒක true වෙනවනේ. true වෙච්ච ගමන් මේ if condition එක true වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් මෙතනට යනවා. ඔන්න if condition එක true වෙලා ඇතුළට ගියා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ ළමයි? අපි දන්නවා a2 කියන්නේ කීයද? මෙතන i වලට එන්නේ කීයද? i වලට එන්නේ 2 නේ. i වලට එන්නේ තාම 2. එතකොට a2 කියන්නේ කීයද ළමයි? a2 බිංදුව 1 2 කීයද? 23යි එන්නේ නේ. දැන් ඔන්න c වල අගය කීයද ළමයි? 23යි ඈ. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් ඊට පස්සේ මෙතනින් මොකද වෙන්නේ? මෙතනින් මෙන්න මෙතනට එනවා. නේ. ඔතනට ආවට පස්සේ i වල අගය කීයද? ඉස්සෙල්ලා තිබ්බේ i වල අගය 2යි නේ. ඉස්සෙල්ලා තිබ්බේ i වල අගය 2යි. ඒතර 2 එකතු කිරීම 1. මේ 2 එකතු කිරීම 1 දැන් වෙනවා. කීයද එතකොට i වල අගය? එතකොට i වල අගය 3 වෙනවා. නේ. i වල අගය 3 වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මෙතනින් යනවා මෙන්න මෙතනට. ඔන්න ඔතනට යනවා. දැන් අපි දන්නවා i වල අගය කීයද ළමයි? 3යි නේ. i වල අගය 3යි. එතකොට මොකද වෙන්නේ? i වල අගය 3 වෙනවා. මෙතනට එනවා 3. අයි මම මෙතනට 3යි කියලා දැම්මේ මෙන්න මෙතන 3 තියෙන නිසා. එතකොට 3 කුඩයි 5. 3 කුඩයි 5 කියන එක මොකද වෙන්නේ? ඔව් 3 කුඩයි 5 කියන එක හරි. එහෙනම් මෙතනට යනවා. මේ ඔන්න ඔතනට යනවා. දැන් ඔතනට ගියාම මොකද වෙන්නේ? i වල අගය කීයද? 3යි නේ. i වල අගය 3යි. එහෙනම් මම දානවා මොකද්ද? මෙතනට දානවා මම මොකද්ද? a3යි කියලා. i වල අගය 3යි. a3යි. මේ i වල අගය 3 නිසා. මෙන්න මෙතන 3 නිසා. a3යි. එතකොට බිංදුව 1 2 3 කීයද? එතකොට a3යි කියන්නේ කීයද? 10යි. නේ 10යි. දැන් c කීයද? c කීයද? මතකයි නේද? c වල අගය 23 වුණා. දැක්ක නේද? එහෙනම් c වල අගය 23යි. එහෙනම් මෙතනට එනවා 23. එතකොට මොකද්ද වෙන්නේ? 10 විශාලයි 23 කියන එක trueද falseද? ඒක false නේ. එතකොට මෙයා false එනවා. එහෙනම් මෙතනින් මෙතනට යනවා. දැන් i වල අගය කීයද? මෙතන 3යිනේ. 3 එකතු කිරීම 1යි. කීයද i වල අගය? දැන් එනවා අපිට 4යි කියලා. නේ. දැන් අපිට එනවා i වල අගය 4යි කියලා. ඔන්න i වල අගය 4 වුණා. දැන් මොකද වෙන්නේ? මෙතනින් කෙලින්ම මෙන්න මෙතනට යනවා. ඔතනට යනවා. දැන් අපි දන්නවා i වල අගය කීයද? 4යි කියලා. එතකොට මොකද්ද මෙතන අගය? ඒ කියන්නේ මෙතන අගය කීයද? 4 වෙනවා. 4. එතකොට 4 කුඩයි 5. නේ තාම length එක 5යිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. ලිස්ට් එකේ length එක 5යි. 4 කුඩයි 5 කියන එක true නේ. එහෙනම් මොකද වෙන්නේ? එතකොට මේ while loop එක true වෙනවා. මෙතන ඉඳන් මෙතනට යනවා. ඔන්න ඔහොම යනවා. නේ.
ඒතර උතන්ට ගිහිල්ලා මොකද වෙන්නේ? අපි දන්නවා i වලගේ කීයද? 4යිනේ. i වලගේ 4යි. එහෙනම් මම මේකයි මෙන්න මෙතන ලියනවා. ඔන්න ඔහොම ලියනවා. i වලගේ කීයද? 4යි. එතකොට ඒ 4යි කියන්නේ මොකද්ද? 0 1 2 3 4 ඍණ 3 නේ. ඒ 4 කියන්නේ මොකද්ද? ඍණ 3 වෙනවා. ඔන්න ඒ 4 කියන එකට මම ඍණ 3 කියලා දානවා. දැන් මොකද වෙන්නේ? ඍණ 3 විශාලයි 23 කියන එක true ද? එක false නේ. එක false. එහෙනම් මෙයා false වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතන ඉඳන් මෙන්න මෙතනට එනවා. උතන්ට ආවම මොකද්ද වෙන්නේ? උතන්ට ආවම මොකද්ද වෙන්නේ? i කියන එක 4යි 4 දෙකක් එකතු වෙනවා. නේ ඔන්න 4 දෙකක් එකතු වෙනවා. දැන් කීයද i වලගේ? කීයද ළමයි i වලගේ? දැන් i වලගේ 5යි නේ. 5යි. i වලගේ 5යි. දැන් මොකද වෙන්නේ? මෙතනින් කැලීම මෙන්න මෙතනට යනවා. දැන් i වලගේ 5 වෙනවා. එතකොට මොකද වෙන්නේ? මම මෙතනට දානවා 5යි කියලා. මෙයාව 5 කරනවා. 5 කුඩයි 5 කියන එක මොකද වෙන්නේ? මේ ස්ටේට්මන්ට් එක මොකද වෙන්නේ? ඕක false වෙනවනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඉඳන් කෙලින්ම මෙන්න මෙතනට යනවා. නේ කෙලින්ම ඔන්න ඔතනට යනවා. දැන් c වලගේ කීයද ළමයි? c වලගේ 23 ආවේ. එහෙනම් මෙතනට කීයද එන්නේ? 23යි එන්නේ. නේ. එතකොට මොකද්ද කරන්නේ? c වලගේ 23යි නේ ආවේ. එහෙනම් මොකද කරන්නේ? return function එක return keyword එකෙන් මොකද කරන්නේ? value එක print function එකට යවනවා. print function එකෙන් return කරපු c එක අල්ලගෙන print කරනවා. නේ. එතකොට return keyword එකේ තියෙන value එකක් print වෙන්න නම් අනිවාර්යෙන් print function එක තියෙන්න ඕනේ. print function එක නැතුව return කරන value එකක් කවදාකවත් print වෙන්නේ නැහැ. හරිද? එතකොට මොකද වෙන්නේ? c එක return කරනවා. කීයද c කියන්නේ 23යි. නේ 23 return කරනවා print function එකට. එයා ඒ 23 ගියා අල්ලගෙන print කරනවා. එතකොට අපිට එනවා ඕක 23යි කියලා. බලන්න අපිට එනවා 23යි කියලා. දැක්කද? කොහොම තමයි ඔය ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ. එතකොට අපේ මේකේ උත්තරේ අපිට එන්නේ 23යි කියලා. මෙන්න මේක තමයි මේකට එන ආන්සර් එක.